ලස්ස 7යි 80,000යි රුහුණු රටේ ගම් ඔක්කොම ලස්ස 2යි 50,000 මාය රටේ ගම් ඔක්කොම ලස්ස 4 50,000 පිහිටි රටේ ගම් ඔක්කොම ලස්ස තුදුස 80,000 ත්‍රිසිංහලේ ගම් ඔක්කොම. ආයිබෝවන් සම්මා සම්බුත් සරණයි පින්වත් ඔබ සෑම සියලු දෙනාටම අවසරයි ආරම්භ කරන්නට බොදු සාහිත්‍ය වරුණ විශේෂයෙන්ම ඔබට කියන්නට කැමති ඊටාම වටිනා කියන අදහස් යෝජනා බොහොමයක් අපට පසුගිය වැඩසටහන් දෙක තුලදී ඔබෙන් ලැබුණා. එහි ආශිර්වාදය ඒ වගේම එහි තිබෙනා වූ වටිනාකමත් එක්ක තමයි අද දවසේ මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අපි විශේෂයෙන්ම සිහිපත් කරා ඔබට මේ වැඩසටහන තුළින් බොහෝසෙයින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ සාහිත්‍යය තුළ සංගවිලා තිබෙන බෞද්ධ සංකල්ප වගේම බෞද්ධ සංකල්ප මත ගොඩනැගිච්ච බෞද්ධ සාහිත්‍ය පිළිබඳ විවරණයක් සැපීමයි කියන කාරණා. ඉතින් අද දවසේත් අපි ඒ අනුසාරයෙන්ුයි වැඩසටහන ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ජන කවිය සමාජ පසුබිම හා බෞද්ධ චින්තනය කියන මූලික කාරණා පාදක කරගනිමින් අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරමු. ඊටම ගෞරවයෙන් මේ වැඩසටහනට වැඩම කරවා ගන්නට යෙදුණා ගිය සතිය වගේම උන්වහන්සේගේ සංකල්පයන්, උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ චින්තාවලිය ඊටම වටිනා කියන තැනක තියෙන මේ වැඩසටහනේදී. ඒ නිසා උන්වහන්සේගේ ආශිර්වාදය අපිට නිතින්ම ආශිර්වාදයක් කොටගෙනමින් අද දවසේ වැඩම කරවා ගන්නට යෙදුණා පැලවත්ත මයුරපාද මහා පිරිවෙන් වාසී රාජකීය පඬිත රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම එතුමියගේ පැමිණීමත් අද වැඩසටහනට ඉතාම ශක්තියක්. ගිය සතිය පුරාවටත් මේ ගිය සතිය දෙක පුරාවට එතුමියගේ චින්තාවලියත් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට දැන කියා ගන්නට ලැබුණා. එතුමියගේ දැනුමත් එක්ක මේ සාහිත්‍ය සහ බෞද්ධ දර්ශනය කියන කාරණා ඉතාම හොඳින් ගලපා ගනිමින් අපි ඒ වැඩසටහන දිත්වය කරපු නිසා ඉන් ඉදිරියටත් තව වැඩසටහන් කීපයක් එතුමිය සම්බන්ධ කරගන්නවා කියන කාරණේ අපි ලබන සතියේ ඔබට ගෙනහැර දැක්වේ. නිසා අද දවසෙත් අපි කැදවා ගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් එතුමිය කුසුම් හේරත් මැතිනිය. ඔබතුමියත් ආයිබුවන් කියලා පිළිගන්නවා. විශේෂයෙන්ම අපි ගිය සතියේ නතර කරපු තැනින් වැඩසටහන ආරම්භ කරන්නට හිතුණා. ඒකට හේතුව තමයි ඊටාම වටිනා කියන කරුණු කාරණා රසක් පසුගිය වැඩසටහනෙන් අපිට තව හෙළිදරව් වුණා. ඉතින් එතනින් ඉදිරියට ගියොත් මේ වැඩසටහනේ හරය අපිට තවත් වැඩි කරවා ගැනීමේ හැකියාව තිබෙන නිසා අපි කැමති දැනගන්නට අපේ හාමුදුරනේ මහනුවර රාජධානිය, විශේෂයෙන්ම මහනුවර රාජධානිය ගැන කියනකොට අපිට එකපාරටම දන්තධාතුන් වහන්සේ සිහියට නැගෙන්නේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ බදු දන්තධාතුන් වහන්සේ සිහියට නැගෙනවා. කැමති අපේ හාමුදුරනේ දැනගන්නට කොහොමද මේ මහනුවර සාහිත්‍ය තුළ ගොඩනැගුණු සාහිත්‍ය තුළ බෞද්ධ පසුබිම සකස් වෙලා තිබුණේ කොයි ආකාරයෙන්ද කියලා ප්‍රථමයෙන් දැනගන්නට කැමති අපේ හාමුදුරනේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය කුසුම් හේරත් ඇදුරුතුමියනි, හොඳ ප්‍රශ්නයක්. අද අපි මේ ජන සාහිත්‍යයේ ජන කවියට මුල් තැන දෙමින් තමයි අද අපි සාකච්ඡාව ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මහනුවර රාජධානි කාලය ගත්තහම ලංකාවේ අවසාන රාජධානි යුගයේ විදිහට තමයි අපි මහනුවර රාජධානිය සලකන්නේ. මහනුවර රාජධානි යුගය සාහිත්‍ය යුගයක් විදිහට ගත්තහම යම් කිසි පරිහානිකර දේශපාලන ආර්ථික රාමුවක් තුළ තමයි මහනුවර රාජධානිය තුළ සාහිත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. අනුරාධපුර පොළොන්නරු යුග ලංකා ඉතිහාසයේ ඊටාම දියුණු ආර්ථිකමය වපසරියක් තුළ තමයි පොළොන්නරු සාහිත්‍ය අනුරාධපුර සාහිත්‍ය ගොඩනැගෙන්නේ. දඹදිව යුගයෙන් පස්සේ සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් වෙනවා. වීවගාවට මුල් තැන දීලා කටයුතු කරපු වාරි තාක්ෂණයත් එක්ක ගොඩනැගුණු ආර්ථික රටාව දඹදිව යුගයේ ඉඳලා සාමාන්‍යයෙන් අපි වෙළඳ භෝග සහ වීවගාවෙන් ටිකක් ඈත් වුණු ලක්ෂණ වලට නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව අපි අර වියලි කලාපේ රාජධානී මේ නිතදිගට වීතැන්වීමත් එක්ක ඒ භූමි භාගය අඩු වෙනවා. මොකද
මේ කඳු කර ප්‍රදේශවලට ක්‍රමක්‍රමයෙන් රාජධානිය නැඹුරුවීම නිසා. එතකොට මේ වගේ ආර්ථික පරිහානියකුත් එක්ක තමයි අපි මහනුවර යුගයට වෙනකොට ප්‍රවේශ වෙන්නේ. ඒක සාහිත්‍යයක් සාමාන්‍යයෙන් දියුණු වෙන්න ඕනම කාලෙක ඕනම රටක ඒ රටේ ආර්ථික දේශපාලන සමෘද්ධිය ප්‍රධාන වශයෙන් බලපානවා. එතකොට මේ මහනුවර යුගය ගත්තාම දේශපාලනික වශයෙන් වියවුල්කාරී වාතාවරණයක තමයි පවතින්නේ. මොකද මහනුවර යුගය වෙනකොට පෘතුගීසි ලන්දේසි ප්‍රධාන වශයෙන්ම මේ විදේශීය ජාතීන් දෙක ලංකාවට ඇවිල්ලා. මහනුවර රාජධානිය ආරම්භ වෙන කොට. එතකොට මේ රාජධානිය විශේෂම පෘතුගීසීන්ගේ පැමිණීමත් එක්ක පළවන විමල ධර්ම සූරිය රජුරුවන්ගෙන් තමයි සෙංකඩගල රාජධානිය සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ. අපි සේනා සම්මත වික්‍රමබාහු ආරම්භක පාලක විදිහට සැලකුවත් ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ පළවන විමල ධර්ම සූරිය රජුරුව. පළවන විමල ධර්ම සූරිය රජුරුව රාජ්‍යත්වයට පත් වෙලා ඉතාම කෙටි කාලයකින් එතුමාට කරන්න සිද්ධ වෙන කාර්යයක් තමයි නැවත මේ රටේ උපසම්පදා විස්ථාපනය කිරීම. මොකද හේතුව සීතාවක මායාදුන්නේ ආදී පාලකයන්ගේ කාලවල අපේ රටේ බුද්ධ ශාසනයට එතරම් යහපත් කාලයක් උදවුනේ නැහැ. මේ බුද්ධ ශාසනයට එල්ලුණ අභියෝගات එක්ක උපසම්පදාව කියන එක ශාසනයෙන් ඈත් වෙලා තිබුණේ. එතකොට මේ හාමුදුරුවරු හිටියට උපසපන් හාමුදුරුවරු මේ රටේ වැඩි හිටියේ නැහැ. උපසම්පදාව නැහැ කියලා කියන්නේ ශාසනයක් නැහැ වගේ. එතකොට මේ අවස්ථාවේදී බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන්නන්න පළවෙනිම ධර්ම සූරිය රජුරු කටයුතු කරනවා. ඒතර මේ රාමඤ්ඤ නැත්නම් බුරුම දේශයේ උපසම්පදාව ලංකාවට ගෙනීමත් සමග ඒක වැඩි කල පවතින්නේ නැහැ. ඒ උපසම්පදාව. නැවත දෙවන විමල ධර්ම සූරිය රජුරුවන්ගේ කාලය වෙනකොට නැවත අපිට රක්කංග දේශයෙන් උපසම්පදාවක් ගින්න සිද්ධ වෙනවා. එතකොට පේනවා සෙංකඩගල යුගය බුද්ධ ශාසනය පැත්තෙන් ගත්තොත් ඒ තරම් යහපත් වාතාවරණයක් තිබුණු යුගයක් නෙමෙයි. මේ යුගය තුල බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වුණා. මොකද අපේ රටේ සාහිත්‍ය ගොඩනැගෙන්නේ බුදුදහමත් එක්කනේ. අපි පෙර වැඩසටහන සාකච්ඡා කළා සියබස් ලකරේ පැනවීම. විසිවන ගීයෙන් පෙදෙම් බුදු සිරිත බසින් වස්සිරිත් ඈ කියන තැන ඉඳලා අපි බුද්ධ ශාසනය නැත්නම් බුදු දහම තමයි සාහිත්‍යයට ප්‍රධාන මූලාශ්‍ර විදිහට යොදාගත්තේ. විශේෂයෙන්ම ග්‍රන්ථකරණය පන්සල ආශ්‍රයෙන් ගොඩනැගුණු නිසා හාමුදුරුවරු ලෞකික සාහිත්‍යයට වඩා නැඹුරුනේ ආධ්‍යාත්මික ප්‍රීතිසුඛයක් ලැබෙන සාහිත්‍යයක් තමයි නිර්මාණය වුණේ. ඒක විශේෂයෙන් බණ කතා ආශ්‍රයෙන් ගොඩනැගුණු සාහිත්‍යයක්. මේ මහනුවර යුගය වෙනකොට හාමුදුරුවරුන්ට නිදහසේ හිතන්න පතන්න අවශ්‍ය කරන වාතාවරණය ගොඩනැගෙන්නේ නැහැ. මොකද පෘතුගීසි කාලේ වෙනකොට බුද්ධ ශාසනයට එල්ලුණු අභියෝග ගත්තා විශේෂ පහතරට ප්‍රදේශවල ආගම නිදහසේ ඇදහිීමටවත් අවස්ථාව ලැබුණේ නැහැ. අන්‍යාගම් කරන එකට වඩා ඒ අය අර තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම. ඒ ව්‍යාප්ත කරන්න අපි කියනනේ පෘතුගීසීන්ගේ මුලින්ම යුරෝපෙට ගියොත් එහෙම යුරෝපයේ දේශ ගවේෂණවල ආරම්භයේදී පළවෙනිම දේශ ගවේෂණ යුරෝපයේ යොමු වෙන්නේ පෘතුගාලය. පෘතුගාලයේ ඒගොල්ලෝගේ ප්‍රධානම අරමුණ වෙන්නේ වෙළඳාම හා ආගම ප්‍රචාරය කිරීම. මොකද 1453 කොන්ස්ටන්තිනෝපල් නගරය ඔටෝමන් තුර්කිවරු අල්ලගත්තයින් පස්සේ ඒ මුස්ලිම් අධිරාජ්‍යවාදයට එරෙහිව කතෝලික අධිරාජ්‍යවාදය තමයි ගොඩනැගෙන්නේ. ඒකට ඒක පෙරදිගට කොහොමද මේ ආගම ව්‍යාප්ත කරන කියන එක තමයි ප්‍රධාන වශයෙන් මේකට වැදගත් උනේ. ඒකට ආගම ව්‍යාප්ත කරන්න යටත් වීතවල පාවිච්චි කරේ අධ්‍යාපනය කියන සාධකය. විශේෂයෙන්ම ඒ කතෝලික ආගම පෘතුගීසි ව්‍යාප්ත කරනවා, ක්‍රිස්තියානි දහම ලන්දේසි ව්‍යාප්ත කරනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒවා අපිට මේ අවස්ථාවේ සාකච්ඡා කරන කාලේ නෙමෙයි. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. ඉතින් මේ ආගම් දෙක එකම ආගමේ කොටස් දෙක මේ දෙක ව්‍යාප්ත කරන්න පාවිච්චි කරන අධ්‍යාපනය. එතකොට පෘතුගීසි සහ ලන්දේසි විශේෂයෙන්ම ඒ පූජකවරු අපි කියන පාදලිවරු කියලා ඒ අය දෙමළ හා සිංහල කියන භාෂාව හොඳට ප්‍රගුණ කරනවා. ඔය ගොන්සාල්විස් පියතුමා වගේ අය සිංහල දෙමළ භාෂාව හොඳට ප්‍රගුණ කරනවා. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා අපේ ගැමි ජනතාව තුළට ආගම ව්‍යාප්ත කරන්න නම්
ඒ ස්වදේශික භාෂාව තමයි වැදගත්තේ. මොකද භාෂාවනේ හදවතට සමීපම තැන. අපි මදර් ලැන්ග්වේජ් කියලා කියන්නේ නේද? මව් බසනේ සමීප තැන. ඒතර මව් බසින් තමයි ආගමක් දර්ශනයක් ගෙන යන්න ඕනේ. ඒ නිසා සිංහල භාෂාව ඒගොල්ලෝ මූලාශ්‍රය කරගන්නවා මාධ්‍ය විදිහට. දෙමළත් එහෙමයි. මොකද අපේ රටේ දෙමළ ජනතාව ඊළඟට. ඒ දෙකම ඉලක්ක කරගෙන තමයි ඒගොල්ලෝ භාෂාව පාවිච්චි කරන්නේ. ඒතර සාහිත්‍යයක් විදිහට පළවෙනියෙන්ම ඒ ගොල්ලෝ ගොඩනගන්නේ කතෝලික සහ ක්‍රිස්තියානි සාහිත්‍ය අපේ සිංහල සාහිත්‍යයට බලපානවා. මොකද හේතුව අර පැත්තෙන් ඒගොල්ලෝ ඒ ආගම ව්‍යාප්ත කරන්න කටයුතු කරනකොට අපේ බිඳ වැටිලා තිබුණු අපේ බුදුදහම නැවත නගා සිටුවන්න නම් ඒ බලපෑම අපේ පැත්තේට එල්ල වෙන්න ඕන කතෝලික පැත්තේ. ඒ කතෝලික පැත්තෙන් ආපු බලපෑම නිසා තමයි විශේෂයෙන්ම අපේ සාහිත්‍ය විශේෂ මහනුවර මාතර යුගය කියලා අපි මේකට හඳුන්වන්නේ. හේතුව මොකද මහනුවර ආරම්භ වෙන සරණංකර සංඝරාජ හාමුදුරන්ගේ ආරම්භ වෙන මේ සාහිත්‍ය ව්‍යාපාරය ඊළඟට පහත රටට තමයි ව්‍යාප්ත වෙන්නේ. මිහිරි පැන්නේ ධම්මරතන හාමුදුරුවෝ වගේ හාමුදුරුවරා පහත රටට යන්නේ. ඒතර ඒක පහත රට විශේෂ මාතර කේන්ද්‍ර කරගෙන. ඒ නිසා මේකට අපි කියනවා මාතර මහනුවර සාහිත්‍ය යුගය කියලා. එතකොට මේ මාතර මහනුවර යුගය විශේෂයෙන් ගත්තොත් විශේෂයෙන්ම මහා කාව්‍ය ලියවෙන ගොඩක් මාතර මහනුවර යුගයේ. හැබැයි ඒ කාව්‍යයන් අර කාව්‍ය පාණ්ඩිත්‍ය නිරූපණය කරන්න ලියවෙනවා මිසක්කා කෞසිලුමින වගේ ප්‍රතිභාවක් නිරූපණය වෙන්නේ නැහැ. ආකෘතිකමය ලක්ෂණින් මහා කාව්‍යයක් වුණාට කාව්‍යමය ප්‍රතිභාවෙන් ඌනතාවයක් දක්වනවා. ඒතකොට සාහිත්‍යයට මහනුවර යුගයේදී ප්‍රධාන වශයෙන්ම මේ තිබුණු ව්‍යවුල්කාරී තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපාන අපේ මහාචාර්යතුමිය වැඩිදුරටත් ඒ පැහැදිලි කරලා දෙයි කොයි විදිහටද මේ මාතර මහනුවර යුගය තුල සාහිත්‍ය වෙනස්කම් වලට ලක් වෙමින් පරිණාහනීය මැඩ පවත්වමින් සංවර්ධනයට ආවි කියන කාරණේ. බොහොම පිං අපේ හඳුරන්නේ මං කැමති මිලකට මහාචාර්යතුමිය වෙතට වෙන්නට. මහාචාර්යතුමියනි අපි ගිය සතියේ වැඩසටහන ඉවර කරෙත් මේකේ අවසානයේ එහෙමත් නැත්නම් මහනුවර මාතර යුගය ගැන යම්කිසි සඳහනක් කරමින් ඒ නිසාම තව දීර්ඝව මේ කතා කර යුතුයි කියලා තීරණය කරේ. විශේෂයෙන්ම මහනුවර කිව්වහම අපේ අර දස්කොන් ප්‍රමිලා කතා පුවතත් ගැන කිව්වා. ඒ වගේම අපේ හාමුදුරුවෝ සිහිපත් කරා මේ මහා කාව්‍යයත් ලියවුණා. හැබැයි ඒකේ ශාස්ත්‍රීය පසුබිම තරම් නොමැති වුණත් මහා කාව්‍ය රචනා වුණයි කියන කාරණය. බැලු බැලමට මහනුවර යුගයේ දිහා බලනකොට මේ ප්‍රශස්ති පවා බොහෝ සෙයින් රචනා වුණා. විශේෂයෙන්ම අපි දන්නා කියන කාරණයක් තමයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාට පවා ප්‍රශස්ති ලියවුණා. මේ ඒවයි සමහර වෙලාවට අපි ගැඹුරක් දකිනවා. එතකොට මේ මහනුවර යුගයේදී සාහිත්‍ය බිඳවැටීමක් සිදුවෙන්නට අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ ධර්මයේ පරිහානියට පත් වුණා කියන කාරණේ අරනකොට තව මොනවද අපිට සඳහන් කරගන්න පුළුවන් වෙන්නේ? ඔව් කල්‍යාණ අපිට මේ දැන් අනුරාධපුර යුගයේ සිටම සාහිත්‍ය අරගෙන බැලුවොත් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ අර සියබස් ලකරේ එන පෙදෙම් බුදු සිරිතට අනුගත වෙමින් තමයි ගද්‍ය පද්‍ය දෙකම රචනා වෙන්නේ. අපේ රටට ඇති වෙන විවිධ දේශපාලනික අපේ ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට ආගමික සංස්කෘතික දේශපාලනික බලපෑම් මත දැන් අපි දන්නවා අනුරාධපුර යුගය අරගෙන බැලුවොත් අනුරාධපුර යුගයේම අපිට එළාර නමින් ද්‍රවිඩ පාලකෙක් කෙනවා අවුරුදු 44ක් රාජ්‍ය පාලනයේ යෙදෙනවා එතුමන්. ඔහුගේ පාලන තන්ත්‍රය පිළිබඳවත් විවිධ මති මතාන්තර තිබෙනවා. ඔහු යහපත් පාලකයෙක් විදිහට සැලකනවා. නමුත් ආගමික වශයෙන් විශාල පරිහානියක් සිද්ධ වෙනවා. ඒතර අපේ පාලකයන් දකුණට සීමා වෙනවා. ඊට පස්සේ ඒ අය උතුරේ රාජ්‍ය පාලනයේ යෙදෙනවා. ඒක සාහිත්‍ය එතන ඉඳලම ඒ ආක්‍රමණ කියන ඒවා පදනම් කරගෙන සාහිත්‍යයේ විශාල පරිහානියක් යම්කිසි පරිහානියක් ඇති වෙන්නට ඇති. මොකද මේ යුගවල අපිට ලිඛිත සාධක හම්බෙන්නේ සාහිත්‍ය ග්‍රන්ථ හම්බෙන්නේ තාම ශේෂ වශයෙන් නිසා. පොළොන්නරු යුගයේ ගත්තත් ඒ වගේමයි කාලිංග මාග ආක්‍රමණ පදනම් කරගෙන අපේ සාහිත්‍යයට යම්කිසි බලපෑමක් එල්ල වෙනවා. ඒ ලෞකිකත්වයට නැඹුරු ලෝකෝත්තර විෂයක සාහිත්‍ය සම්ප්‍රදායක් තමයි අපි පෝෂණය කළේ. ඒ මහින්දාගමනය සමග ඇති වෙච්ච බලපෑම් මත ඒක තව දුරටත් යම්කිසි ප්‍රමාණයකට සීමා වෙලා ලෞකිකත්වයට නැඹුරුව ගොඩනැගෙනවා. පොළොන්නරු යුගයේ සාහිත්‍ය පරීක්ෂා කරනකොට ඒක පේනවා. ඊට පස්සේ තව විවිධාකාරයෙන් මොකද අපිට
මූලික කාරණා වෙත අපි ප්‍රවේශ විය යුතුයි. මේ මහනුවරගේ සාහිත්‍ය කෙරෙහි කොයි ආකාරයටද මේ ආක්‍රමණ බලපෑවේ, ඒවා මගින් සාහිත්‍ය කොයි ආකාරයටද පිරිහුණේ කියන කාරණාව තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒතර අර පෙදෙම් බුදු සිරිත කියන කාරණාව දැන් අපි දන්නවා යුග වශයෙන් ගත්තොත් පොළොන් මේ කෝට්ටේ යුගයේ තමයි 6 වෙනි සම්භාව්‍ය සාහිත්‍ය යුගයේ විදිහට සැලකන්නේ. ඒ යුගයේ තමයි අපේ සම්භාව්‍ය සාහිත්‍ය අවසාන යුගයේ විදිහට අපි සැලකන්නේ. ඒකට හේතුව තමයි බුදු සිරිත බෝධිසත්ව චරිතය පදනම් කරගෙන ගද්‍ය පද්‍ය සාහිත්‍ය රචනා වෙන්නට 6 වෙනි පැරකුම්බාවන්ගේ දායකත්වයේ විශේෂයෙන්ම එතුමන් අවුරුදු 55ක් රාජ්‍ය සේවයේ රාජ්‍ය පාලනයේ යෙදෙනවා. ඒ 55 තුල ආගමික පරිසරය මැනවින් සකස් වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ස්ථාන බිහි වෙනවා. ඒ වගේම යතිවරයන් වහන්සේලා නිර්මාණය වෙනවා විශාල පිරිසක්. උන්වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා ග්‍රන්ථකරණයේ යෙදෙනවා. එතකොට කාව්‍යකරණය සම්බන්ධයෙන් විශිෂ්ටතම යුගයේ අපිට හම්බ වෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ අවසාන යුගයේ. ශ්‍රී රාහුල හාමුදුරුවෝ, ඒ වගේම වැත්තෑවේ හාමුදුරුවෝ වගේ යතිවරයන් වහන්සේලා, තමිදාගම මෛත්‍රී හාමුදුරුවෝ වගේ යතිවරයන් වහන්සේලා ගද්‍යකරණයේ යෙදෙමින් සිටිය අවධියක තමයි මේ අපේ සාහිත්‍ය කලාව පිරිහෙන්නට මේ මහනුවර යුගයට, කියන්නේ සීතාවක මහනුවර කියන යුග දෙකම අල්ලලා අපි කරුණු සාකච්ඡා කරනවා. අපි දන්නවා සුභාෂිතේ රචනා කරපු අලගිය වන්න මුඛවැටි එතුමන් ග්‍රන්ථ 8ක් පමණ රචනා කරනවා. එතුමනොත් අන්තිමට එතුමන්ටත් සිද්ධ වෙන දේ එතුමන්ම දන්නේ නැති මට්ටමට මේ ආගමික ව්‍යාප්තිය පදනම් කරගෙන විශාල ආගමික පරිහානියක් සහ සාහිත්‍යමය පරිහානියක් ඇති වෙන්නට ඒක බලපානවා කියලා අපි හොඳටම දන්නවා. එතකොට මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ සාහිත්‍ය පිරිහුණාය කියන කාරණාව අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා පෙදෙම් බුදු සිරිතට අනුගත වෙමින් මහා කාව්‍ය විදිහට මේ මහනුවර යුගයේ රචනා වෙනමයි කියලා. අපි දන්නවා මහනුවර යුගයේ දඹදෙන යුගයේ ලියවෙනවා කෞසිලුමින නමින් ග්‍රන්ථයක්. ඒ වගේම ඒක කුසජාතක කාව්‍ය පදනම් කරගෙන තමයි රචනා වෙන්නේ. ඒ වස්තු විශේෂම පාදක කරගනිමින් රචනා වෙනවා මහනුවර සීතාවක යුගයේ මහනුවර යුගයේ ජාතක කාව්‍ය නමින්. ඒක අපි සලකන්නේ ඇතරම මහා කාව්‍යවලට අනුගතව රචනා වෙච්ච ග්‍රන්ථයක් කියලා. මහා කාව්‍යවලට අනුගතව කියලා කිව්වේ මහා කාව්‍ය ලක්ෂණ අතරින් අපි ලක්ෂණ 11ක් පිළිබඳව කරුණු සාකච්ඡා කරනවා සංස්කෘත සාහිත්‍යයේන. ඒතර ඒ 11 අතරින් සර්ග බන්ධන වලට අනුකූලව රචනා කිරීම කියන කාරණාව තමයි මහා කාව්‍ය ලක්ෂණ වල ප්‍රධාන ලක්ෂණයක් විදිහට සලකන්නේ. ওই කාරණාවට අනුගතව තමයි මේ කුසජාතක කාව්‍ය වගේ ග්‍රන්ථ රචනා වෙන්නේ. ඒ වගේම හස්තිපාර ජාතක කාව්‍ය, විදුර ජාතක කාව්‍ය වගේ දේවලුත් රචනා වෙනවා. ඒවා රචනා වෙනවා. ඇත්තටම ඒවා අපි මහා කාව්‍ය විදිහට සලකන්නේ නැහැ. ඒවා මහා කාව්‍ය විදිහට සලකන්නේ නැහැ. ඒවා ජන කාව්‍ය රීතියට අනුගත වෙමින් රචනා වෙච්ච ජාතක කතා කාව්‍ය විදිහට සලකනවා. දැන් අපි කෝට්ටේ යුගයේ අරගෙන බැලුවොත් කෝට්ටේ යුගයේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ රචනා කරන කාව්‍යශේඛරය කියලා ග්‍රන්ථයක්. සත්තු බත්ත ජාතකයේ පදනම් කරගෙන. එහෙම නේද අපේ හාමුදුරුවනේ? ඔව්. එතකොට මේ වැත්තෑවේ හාමුදුරුවෝ රචනා කරනවා ගුත්තිල කාව්‍ය. ඒතකොට ඔය කෘති දෙක අරගෙන බැලුවොත් මේ සම්ප්‍රදායන් දෙකක්. එතකොට මේ අපේ කාව්‍යශේඛරය රචනා කරන ස්වාමීන් වහන්සේගේ අරමුණ උනේ මහා කාව්‍යයක් රචනා කරන එක. දැන් ගුත්තිල කාව්‍ය රචනා කරපු අපේ වැත්තෑවේ හාමුදුරුවන්ගේ අරමුණ උනේ ජාතක කතා කාව්‍යයක් රචනා කරන එක. එතකොට ජාතක කතා කාව්‍යයි මහා කාව්‍යයි කියන එක ලක්ෂණ දෙකකින් යුක්තයි. ජාතක කතා කාව්‍යයේ අරමුණ උනේ කවියෙන් බණක් කීම. කවියෙන් ජාතක කතාවක් කීම. ඒකේ පදනම උනේ පොදු ජනතාව. ඒ කියන්නේ ශ්‍රාවකයන් අරමුණු කරගෙන එතනදි කියන සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන්දුරු වන්දිමි මුනි උතුමන් තෙලෙව් ගුරු කියලා තමයි කාව්‍ය ආරම්භ කරන්නේ ගුත්තිල කාව්‍ය කතුවරය. එතකොට එයා කියනවා මේ පෙර මහා කිවිවරණ පැවසූ තිලෝ ගුරු බණ මම මගේ නැන පමණ කිවැයි වරදක් වේදකි කරුණ. ඒ විදිහට තමයි අපේ ගුත්තිල කාව්‍ය කතුවරයා තමන්ගේ කාව්‍යකරණය පිළිබඳවත් තමා පිළිබඳවත් විස්තර කරන්නේ. බොහෝ දෑ ඒ පිළිබඳව කතා කරන්න තියෙනවා. එතකොට අර ජාතක කතා කාව්‍යයක් කියලා කිව්වේ ඍජු ලෙසම අරමුණ උනේ කවියෙන් බණක් කීම. ශ්‍රාවකයන් අරමුණු කරගෙන කවියෙන් බණක් කීම. එතකොට අර අපේ කෞසලමින කතුවරයාගේ එහෙම අරමුණු තිබුණ බවක් පේන්නේ නැහැ. එයා ඒ පද්‍ය නිර්මාණය වෙන්නේ ඍජු ලෙසම අර මහා කාව්‍ය ලක්ෂණ වලට අනුගතව. ඒ වගේම ශෘංගාරාත්මක ලක්ෂණ
ඒ කියන්නේ ජාතක කතාකරු ජාතක කතා නිර්මාණකරුවන්ගේ මූලික අරමුණක් තිබුණානේ. කුසලයේ අකුසලයේ පැහැදිලි කරමින් යහපත අයහපත පැහැදිලි කරමින් යහපත පෙන්නලා යහපතට යොමු කළා. අයහපත පෙන්නලා ඒන් මිදෙන්නට පාඩම් කියා දුන්නා. ඔය කාරණා දෙක තමයි ජාතක කතා මාර්ගයෙන් ඇත්තටම සිද්ධ වුණේ. අර කවියෙන් කීම තුළින් වඩාත් ශ්‍රාවකයන් වෙත සමීප කරලා ඒ නිර්මාණය තුළට ඇදබැඳ තබාගෙන උන්ට ජීවිතය කියා දෙන්න තමයි ප්‍රයත්න දැරුවේ. මහනුවර යුගයේ වෙනකොට මේක යම්කිසි ප්‍රමාණයකට ජනසම්මත සම්ප්‍රදායකට අනුව ජනතාවට තවත් සමීප කෙරවීමේ අරමුණෙන් සරල ස්වරූපයෙන් කාව්‍යකරණයේ යෙදුණා. මේ විදුර ජාතක කාව්‍ය, වෙස්සන්තර ජාතක කාව්‍ය, යසෝදරාවත වගේ නිර්මාණ සමාජ අවශ්‍යතා පදනම් කරගෙන බිහි වුණ කෘති විදිහට තමයි අපි සලකන්නේ. මං හිතනවා සුපින්වත් ඔබට ඊටාම මනාව පැහැදිලි වෙන්නේ නැති අපි මේ කතාබහ තුළ කතා කරගෙන යනකොට විශේෂයෙන්ම මේ සාහිත්‍ය කෘතියක තියෙන වටිනාකම ඒක හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මනාව මහාචාර්යතුමනි අපිට කරුණු පැහැදිලි කරා. අපේ හැමදෙරෝනේ අපි මේ සාහිත්‍ය පිළිබඳව පරිහරණය කරනකොට අපිට හම් වෙන තැනක් තමයි මේ ගොන්සාල් වේල්ස් චරිතය ගැන කියනකොට ඒකේ තියෙනවා ඇතැම් තැන්වල මේ ගණීන් වහන්සේලා පවා තමන්ගේ ආගම අතහැරලා කිතුදහම් වැරදගත්තයි කියන කාරණය. ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ තව සඳහනක් තියෙනවා එවකට මහනුවර රජ කරපු රජවරු බොහොමයක් හින්දු භක්තිකයන් බවට පත් වුණා. සමහර උදවිය මේ අලු පවා තවරගත්තයි කියන කාරණේ. මේ කාරණය මතත් සමහර වෙලාවට මේ සාහිත්‍යයට එහෙම නැත්නම් බුදුදහමේ පසුබිමත් එක්ක නිර්මාණය වෙන සාහිත්‍යයට පහරක් වදින්නට ඇති නේද අපේ හාමුදුරනේ? ඔව් දැන් මෙහිමයි. දැන් සෙන්කඩගල යුගයේ මහනුවර යුගයේ නායක්කර වංශික රජවරු 4 දෙනෙක් පාලනය කරනවා. අපේ රටේ තිබුණු පෙරසිරිතනේ අපේ රටේ ව්‍යවස්ථාව වුණේ. ලිඛිත ව්‍යවස්ථාවක් අපේ රටේ තිබුණේ නැහැ. රාජ්‍ය පාලනයට තිබුණේ පෙරසිරිත. පෙරසිරිත කියලා කියන්නේ කලින් හිටපු රජුරෝ අනුගමනය කරපු ව්‍යවස්ථාව. ඒක විශේෂයෙන් ගොඩනැගුණේ බෞද්ධ දේශපාලන මූලධර්මات එක්ක. දස රාජ ධර්ම, දස ශක්තිතිවත්, සතර සංග්‍රහ වස්තු ඔන්න ඕවත් එක්ක ගොඩනැගුණු මූලධර්ම. පොළොන්නරු යුගය වෙනකොට කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය, මනුස්මෘතිය වගේ ග්‍රන්ථවල බලපෑමත් එල්ල වෙනවා සංස්කෘත සාහිත්‍ය බලපෑමත් එක්ක. එතකොට අපේ රටේ තිබුණු සිරිතක් තමයි රජු බෞද්ධයෙක් විය යුතුයි කියන සම්ප්‍රදාය. ඒක පෙරසිරිතම සම්ප්‍රදායක්. එතකොට අපි දන්නවා ද එලා රජුරු ගැන මහාචාර්යතුමි මතක් කළා. එලාරෝ ධම්මිකෝ රාජා කියන මහාවංශ කියන්නේ. එලාර ධාර්මික රජෙක් කියලා. එතකොට කොතනකවත්ම නෑ එලාර රජුරෝ බෞද්ධ විහෙර විහාරවලට විනාශයක් කරා කියලා. අපි ජනශ්‍රුතිය තියෙනවා එලාර රජුරුන්ගේ පුත්‍රයා ගියපු රථයේ රෝදය සෑගිරිය චෛත්‍යයක වැදිලා විනාශ වුණාම ඒකට දඬුවම විදිහට පුත්‍රයාව ඝාතනය කරා කියලා දෙන. මොකද බෞද්ධ විහෙර විහාර දීපවල වලට දඬුවම් මේ හානි කරොත් මරණීය දණ්ඩනය එදා නීතිය තියෙන්න ඇති. එතකොට එහෙම තියෙනවා. එතකොට ඒක එනේ මුදලින් නිර්මාණය කරන්න කිව්වක එහෙම ජනශ්‍රුති විවිධ කතා ওই විවිධ ජනශ්‍රුති කතන්දර එනවානේ. ඒතර අපිට පේනවා එලාර කියන රජුරෝ දමිල පාලකෙක් වුණත් ඔහු බෞද්ධ මූලධර්ම වලට අනුගතව පාලනය කරා. එහෙම කරන්න සිද්ධ වුණා. හේතුව මොකද? රජුරුව ඇති වෙන්නේ ජන සම්මතයෙන්නේ. මහා සම්මතෝ මහරජාණනි. ඒතොර රාජාණ්ඩු ක්‍රමයක් තිබුණත් ජනතා විරෝධයක් තියෙනවා නම් පාලකයට එරෙහිව පාලනය ගෙනියන්න බෑ රටක. මොකද නැත්නම් ජනතාව කැරලි ගහනවා. ඒතොර රජුරුව අර ජන සම්මතයෙන් වැඩ කටයුතු කරන්න වෙනවා. ඒතොර ජන සම්මතය ගොඩනැගෙන්නේ කොතනින්ද? පන්සලේ. මොකද වැවත් එක්ක ගොඩනැගුණු අනුරාධපුර ශිෂ්ටාචාරය ඒක ගොඩ බෞද්ධික එකක් විතරක් නෙමෙයි. ඒක ආධ්‍යාත්මික ශිෂ්ටාචාරයක්. මොකද හදවතටම කිඳෑ බහැපු දෙයක්. මොකද ජන විඥාණය තුල මිනිස්සු තුල ආව පන්සල සහ කෘෂිකර්මය අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒතර ආර්ථිකයත් එක්ක පන්සල සම්බන්ධ වුණා මිනිස්සුන්ගේ. ඒතර ජීවිතයේ සෑම ක්‍රියාවක්ම පන්සලත් එක්ක තමයි බද්ධ වුණේ. ඒතර පාලකයා හාමුදුරුවන්ට අනුගත වුණා. භික්ෂුන් වහන්සේලාගේ අනුදැනුමකින් තොරව පාලකයෝ වැදගත් තීන්දුව తీරන ගත්තේ නැහැ. රජවරු රජ වෙනකොට රාජාභිෂේකේ පවා කරේ පන්සලක් තුල. ඒක අපිට පොළොන්නරු මේ දඹදෙණි යුගයේ කඳුරු සිරිත වගේව කියවනකොට හම්බ වෙනවා. එතකොට මේ පාලන තන්ත්‍රය බුදුදහමත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලා තිබුණා. මේක ඇති වෙන්නේ මිහිඳු හාමුදුරුවෝ තමයි මේ සම්බන්ධය ගොඩනගන්නේ පළවෙනි.
මොකද දේවානම්පියතිස්ස රජුරෝ ප්‍රධාන අනුශාසක ධූරයට පත් කරගන්න මිහිඳු මහරහතන් වහන්සේ ඒ සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන එනවා. එතකොට ඒ සම්ප්‍රදාය අනුගතව අපේ රටේ තියෙන නොබෝ සත්තු නොවරජ වම්හ කියලා තියෙන්නේ. නොබෝ සත්තු බෝසත් නොවන කෙනෙක් මේ රටේ රජ වෙන්න බෑ. ඒතර පොළොන්නරු යුගයේ වෙනකොට මේ බෝසත් සංකල්පෙ ඉන්නේ මහායානයේ බලපෑමත් එක්ක බෝසත් සංකල්පෙ. එතකොට කොහොම වුණත් බෞද්ධයෙක් විය යුතුමයි. දැන් කාලිංග මාග පස්සේ කාලේ තමයි බුදුදහමට හිරිහැර කරන්න පටන් ගන්න. මුලින්ම හිරිහැර කරා නම් අවුරුදු 20 ගාණක් 30 ගාණක් පොළොන්නරු පාලනය කරන්න බෑ. දැන් චෝලයෝ අවුරුදු 70 ගාණක් පාලනය කරනවා. ආපු ගමන් පන්සල් ටික කඩාගෙන විනාශ කරගෙන ගියා නම් කරන්න බෑ. ඒ යුද්ධයේ අවසානයේ තමයි ඒගොල්ලෝ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එන සියලුම විදේශික පාලකයෝ බුදුදහමට අවනත වුණා. මහනුවර හිටපු විජයරාජසිංහගේ ඉඳලා අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා වුණු නායක වංශික රජවරු 4 දෙනාම බුදුදහම වැළඳ ගන්නවා. හැබැයි බාහිරි හදවත හින්දුයි. ඒක තමයි ඒගොල්ලෝ අර නලලේ අලු ගා ගන්නවා කියන්නේ. ඒ හින්දුන්ගේ චාරිත්‍රයක්නේ. අදත් බෞද්ධයෝ නල්ලූර එහෙම ගියාම කතරගමට ගියාම තිරුපති ගියාම අලු ගානවනේ. එතකොට ඒක අපේ මහනුවර ඉඳන් ආපු එකක්. ඒ එන්නේ අර හින්දු සංකල්පයයි බුදුදහමයි මිශ්‍ර වීම පොළොන්නරු යුගයේම සිද්ධ වුණා. අපේ මහාචාර්යතුමිය ගිය සතියේ වැඩසටහන මතක් කරා මතක ඇති ශිව දේවාල සම්බන්ධ. ඒතකොට ශිව දේවාල තිබුණා පොළොන්නරු යුගයේ ඉඳලා. මොකද බිසෝවරු දැන් තිලෝක සුන්දරී බිසව ඉන්දියානු බිසවක්. ඒගොල්ලෝ හින්දු භක්තිකයෝ. එතකොට මේ හින්දු භක්තික බිසෝවරු ලංකාවට පැමිණීමත් එක්ක ඒ අයගේ ලබ්ධීන් මේ රට තුල නිදහසේ ක්‍රියාත්මක වෙනවා. මොකද රජුරවන්ට පස්සේ බලය යන්නේ බිසවටනේ. ඇත්තටම පාලනයේදී නේද? එතකොට මහනුවර යුගයේදී දැන් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ තමයි අපි කියන්නේ මහනුවරගේ අවසාන සිංහල පාලකයා විදියට. ඒ රජුරෝ විවාහ කරගන්නේ ප්‍රමිලා බිසව. දකුණු ඉන්දියානු බිසවක්. ඇගෙන් තමයි නායකකර පෙළපත ප්‍රභය වෙන්නේ අපේ රටේ. ඒතකොට ඇය හින්දු භක්තිකයි. අදටත් මහනුවර දළදා මාලිගා භූමියේ නාථ දේවාලය, විෂ්ණු දේවාල ආදී දේවාල ගොඩ නැගෙන්නෙම මේ හින්දු ආකල්පයත් එක්ක. ඒක බුදුදහමත් එක්ක මිශ්‍ර වුණා. ඒ මිශ්‍ර වෙච්ච එකට අපි කියන්නේ සිංහල බුදුදහම කියලා. මුල් බුදුදහම නෙමෙයි මේකට සිංහල බුද්ධාගම කියලා කියන්නේ. ඒ කියන්නේ ජනතාවගේ ජන විඥානයත් එක්ක අත්‍යන්තයෙන් මේ ඇදහිලියා විශ්වාස ගොඩ නැගෙනවා. ඒක ඕනම ආගමක දෙයක්. අර මූලික දාර්ශනික හරය ආරක්ෂා වෙන්නේ අර සංස්කෘතික කාරණත් එක්ක. හරියට ගත්තොත් ගහේ අරටුව රැකෙන්නේ පොත්තෙන්නේ. අරටුව තියෙනවා. පොත්ත නැති වුණොත් අරටුව රැකෙන්නේ නැහැ. පොත්ත තමයි සංස්කෘතිය. අරටුව තමයි දර්ශනය. බෞද්ධ දර්ශනයේ මුඛ්‍යාංග ආරක්ෂා වුණේ අර ජනතාව තුළට ජනප්‍රිය ඇදහිලි එකතු කරන්න සිද්ධ වුණා. දැන් මහායාන බුදුදහම කියන එක ලෝකේ ව්‍යාප්ත වෙන්නේ හා ගොඩනැගෙන්නේ ඒ අය තේරවාදයට වෙනස් වෙන්නේ තේරවාදය ඊටාම මූලධර්ම වලටම නැඹුරු වෙලා විනය වෙනස් කරගන්න නැතුව ඊටාම අවිච්ඡින්නව උපාලි හාමුදුරුවන්ගෙන් ආපු මේ පරම්පරාව රැකගෙන ඉන්න කටයුතු කළා. හැබැයි මහායානයේ ජනකාන්ත ඇදහිලි එකතු කරගත්තා. ධාතු වන්දනාව, ස්තූප වන්දනාව ගේන්නේ මහායානිකයෝ මුලින්. ඒකට ඒ දේවල් ඔස්සේ මොකද සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ගේ දිනදා ලෞකික අපේක්ෂාවන් ඉස්විසිද්ධ කරගන්න මානසික පෙළඹීමක් අවශ්‍යයි. අපේ හඳුර අපි අනුරාධපුරේ ගියාම විජයාරාම වැනි ස්ථානවලට ගියාම ඒක හොඳටම පේනවා නේද අපේ හඳුරන්නේ චෛත්‍ය අර අපේ තේරවාදී ස්තූප හා සමානවම නිර්මාණය කරපුයෝ. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේත් ගණදේවි රූපයක් කැටයම් කරලා තියෙනවා. එතකොට ඒ තියෙන්නේ අර සංස්කෘතියත් එක්ක අර දේවල් එකතු වුණා. හැබැයි දර්ශනීය රැකුණේ ඒක නිසා. අදටත් මිනිස්සු ගොඩාක් යන පන්සලක් ගත්තොත් දේවාලයක් තියෙන එකට මිනිස්සුන්ට ප්‍රියයිනේ. මොකද හේතුව තමන්ගේ එදිනෙදා ගැටලු කාරණා මිනිස්සුන්ට කියලා භාව විශෝධනයක් ඕන. ඒකේ මනෝවිද්‍යානුකූල සත්‍යයක් තියෙනවා. දැන් මිනිස්සුયો සාමාන්‍ය මිනිස්සු යම් කෙනෙක් එක්ක අපේ ගමේ ගොඩේ සිද්ධ වුණේ මිනිස්සේ ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද කරේ? ඊළ පොල් ගෙඩියක් ගහනවා.
පොල් ගෙඩියක් ගහන අපි කියනනේ ඔහොම දේවල් කරාට ඇති වැඩක් නෑ කියලා. හැබැයි ඒ මිනිස්සු පොල් ගෙඩියක් ගිහලා දේවාලේ ගහනවා කියලා හිතමුකෝ. ගහනකොට මොකක්ද දන්නවද වෙන්නේ? අර තිබිච්ච කේන්තිය අර පොල් ගෙඩිය බිඳිනවත් එක්ක විවර වෙලා යනවා. අර භාවමය දේශය අරකින් මුදා හරිනවා. මිනිස්සු ඕක කරන්නේ නැතුව පොල් ගෙඩිය වෙනුවට කිනිස්සා වෙන දෙයක් අතර ගත්තොත් මොකද වෙන්නේ ඊට පස්සේ? අද සමාජයේ අර අපේ ගැමි විඤ්ඤාණයේ තිබිච්ච දේවල් බැහැර කිරීමත් එක්ක අපරාධ වැඩි වෙන්න හේතුනේ ඒකයි. ඉස්සර මිනිස්සු මිනි මරුවේ නෑ සත්තු මරනවා වගේ. මොකද ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම ඉඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, කෝන්තරයක් වෙන්න පුළුවන්. ඇති වුණාම මොකද කරේ දේවාලට ගියා. ගිහිලා පොල් ගෙඩියක් ගෙවුවා. මම මේකෙන් අදහස් කරන්නේ මේ දේවල් ප්‍රවර්ධනය කරන එක නෙමෙයි. මේ කියන්නේ මිනිසුන්ගේ ජන විඤ්ඤාණයට මේ දේවල් බලපෑවා. ඒවෙන් මනෝවිද්‍යානුකූල මිනිස්සු තුළ යම් කිසි භාව විශෝධනයක් ඇති වෙන්නේ මේ දේවල් හේතු වුණා. දැන් මහනුවර යුගයේ රජවරු අර එකතු කරගත්තු Hindu ඇදහිලි මිනිස්සු නැඹුරු වුණා. මොකද ඒ දේවල් රජවරුන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිසුන්ටත් අවශ්‍ය වුණා. අපේ මුල් කාලේ සාහිත්‍ය ග්‍රන්ථ බුද්ධ ධම්ම සංගති විතරයි නමස්කාර කරේ. හැබැයි මහනුවර යුගයේ ග්‍රන්ථවලට එනකොට ධන දෙවියන් වෙනත් දෙවි දේවතාවුන් Hindu දේවතාවෝ වන්දනා කරන්න පටන් ගත්ත සාහිත්‍ය ග්‍රන්ථවල. හේතුව මොකද? ජන විඤ්ඤාණයට අරක ආකර්ෂණය වුණා. මොකද ජන විඤ්ඤාණය හොයන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේ මිනිස්සුන්ට ඇතිවන දුක් කම්කටොළු වලට සහනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒතර ඒ දුක කියන්න තැනක් හදාගන්න. අන්න ඒක තමයි උතනදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. තමන්ගේ කරදරේ පඳුරක් විදියට හරි කමන්නේ තව කෙනෙක්ගේ ගැට ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට ඒක ප්‍රාථමික බව පේනවා. කොහොමද ජනතාව ප්‍රාථමිකයිනේ. ප්‍රාථමික තැන ඉඳලා ඉහළට මතුවෙන්නේ. එතකොට ප්‍රාථමිකයි කියලා ඒ දේ දැක්කට හැබැයි ඒ තුලින් මිනිස්සු සහනයක් මානසිකව ලබනවා නම් අපිට ඒව බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? මිනිස්සු බුදුදහමත් කතා කරන්නේ සුඛය ගැනනේ. ඒක බුදුදහමේ ලෞකික සුඛයක් ගැන වීම ආධ්‍යාත්මික සුඛයක් ගැන දෙපැත්තම කතා කරලා තියෙනවා. ආධ්‍යාත්මික සුවයට යන්න නම් මේ භවයේ මානසික සුවය හොඳ මට්ටමක මිනිස්සු පවත්වා ගන්න ඕන වෙනවා. එතකොට ලෞකික ජීවිත ගත කරන මිනිස්සුන්ට තමයි බුදුහාමුදුරුවෝ පුබ්බපේත බලි කියලා જાතිය පවත්වන්න කියලා අනුදැන වැදෑරුවේ. පංච බලි බලන්න පංච බල දේවතා බලි, පුබ්බපේත බලි, රාජ බලි නේද? ඒ පුබ්බපේත බලි කියලා තිබ්බේ මොනවද? දේවතා බලි කියලා තිබ්බේ මොනවද? බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරේ නෑ. හේතුව මොකද? සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ හිත හදාගන්න තියෙන ඒ වැඩපිළිවෙලට අවතීර්ණය වෙනකොට අර වගේ දේවලුත් අවශ්‍ය වුණා. හැබැයි බුදුදහම එතනින් එහාට යන ආධ්‍යාත්මික ගමනක් සාකච්ඡා කළා. ඒ දේවලුත් රැකුණා. දැන් ත්‍රිකිරවාද නිර්මල ත්‍රිපිටක ධර්මය රැකුණු නිසානේ පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණයේ ත්‍රිශික්ෂාව ගැන අපි කතා කරන්නේ. දාර්ශනික සන්දර්භයන් ගැන කතා කරන අභිධර්ම පිටකයක් අපිට රැකුණේ. ඒවා රැකුණේ අර ඇතුලේ. අරව විතරක් තිබුණා මොකද වෙන්නේ? ජන සමාජය අරව ප්‍රතික්ෂේප කරනවා. දැන් මහනුවර ගේනකොට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. අර පැත්තෙන් ආර්ථිකය වැටිලා. මේ පැත්තෙන් පෘතුගීසි ආක්‍රමණය කළා. ලන්දේසි එනවා. පෘතුගීසි ලන්දේසි අතර ගැටුම් යනවා සෙන්කඩගලුගේ මැද භාගය වෙනකොට. රජවරු හින්දු. එතකොට ඒ අය හින්දු යාග පවත්වනවා. මිනිස්සු කොයිතරම් පීඩනයකින් ඉඳ ඇද්ද? ඒතර මේ පීඩනීය මුදාහරින්න තමයි ඔය අපේ හත් රජුරු බණ්ඩාර කට්ටුවක්ම දෙවරු බිහි වෙන්නේ. මේ එන්නේ ඒ සන්දර්භය තුල ගැමියන් තුල. ඒතර ගැමිය නුවර කලාවිය ගත්තොත් අදත් හත්කත්තුරු බණ්ඩාර දෙවරු කියලා බණ්ඩාර දූරාවලියක් තියෙනවා. ඒතර මේ හැදිහිලි ජනතාවත් එක්ක එන්නේ අර දේත් එක්ක. හැබැයි ජන ඇදිහිලි වලට ඒ ජනාගමට බුද්ධාගම මිශ්‍ර වුණා. මොකද බුදුදහම බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආශිර්වාදයෙන් තමයි අර සියලුම යාතු කර්ම මිනිස්සු කළේ. ඒතර ඒවත් තුල මිනිස්සු ආධ්‍යාත්මික තෘප්තිය ලැබුවා. මම සඳහන් කරා නැති මං හිතන්නේ පෙර වැඩසටහනක අපි බෝධි පූජාවක් තිබ්බහම මානසික වශයෙන් අපි යම් කිසි සමාධියක් ලබනවා හිත තුල. ඒක තමයි යාතු කර්මික වෙන්නේ. දැන් ශාන්ති කර්ම ගන්නකො 18 ශනි ශාන්ති කර්ම 18 ශනි ශාන්ති කර්මෙදි මොකද වෙන්නේ? දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ
නාට්‍යමය ස්වරූපයෙන් මේ දේවල් රඟ දක්වලා මේ තියෙන අමනුෂ්‍යාදී බලවේග ඉවත් කරන්න පුළුවන්ද කියලා. දැන් අමනුෂ්‍ය බලවේගය කාගේ ඔළුවට දාවේ? ආතුරයාගේ ඔළුවට. දැන් එයානේ හිතන්නේ යාට අමනුෂ්‍යෙක් ඇවිල්ලා කියලා. එතකොට ඒක අයින් කරන්න පුළුවන් කා තුලින්මද? එයා තුලින්මයි. එහෙනම් මොකද කරන්නේ 18 සන්නිය තුල? අර සන්නි 18ක් ඉනෝ. ඒක එන සන්නියේදී අර යක්ෂයා හරි භූතයා හරි ප්‍රේතයා හරි එන කෙනාව අපහසුතාවයට පත් කරනවා. එයාව පහත් කොට සලකනවා. අන්තිමට ඒ යක්ෂයා යනවා. ඒතර පෙන්වන මිනිස්සයාට වඩා ප්‍රබලයි කියලා පෙන්වනවා. ඒතර යාගේ හිත තුළ ගොඩ නැගෙනවා මේ යකා කවුද? මහත් එක වරලකොට කියලා. එතකොට එළි වෙනකොට ආතුරයා නිරෝගී වෙන්නේ අර මනස තුලින්ම ගොඩනගා ගන්න ඒ තත්වය මනස තුලින්ම නිරෝගී කරගන්න ඔහුගේ සිතුවිල්ල ගොඩ නැගෙනවා මේ හිටපු යක්ෂයා ගියා දැන් මට එහෙම එකක් නැහැ කියලා මනස තුලින්ම ගොඩ නැගුණු ආකල්පය මනස තුලින්ම විශෝධනය කළා. අන්න ඒක තමයි අපේ සාම්ප්‍රදායික මේ ජන සාහිත්‍ය තුල සිද්ධ වෙන ප්‍රධානම කාරණය. එහෙම අපේ හැමෝටම ඒ වගේම තමයි දැන් අපි ඔය මහනුවරයුගේ ගැන කතා කරනකොට කොහොබායක් අංකාරය සාන්තිකර්මයේ ප්‍රධාන තැනක් ලැබෙනවානේ. හැබැයි අදටත් වර්තමානයේත් කොහොබායක් අංකාරය බහුතරයක් තැන්වල කරනවා විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල. තාම අපි කරන්නේ අර කුවේනියගෙන් වෙච්ච සාපය තොර කරන්නට තාමත් කොහොබායක් අංකාරය කරනවා. ඉතින් ඒ වගේ මානසික සුවයක් ලබනවා කියන එක සහ එතනින් ලැබෙන ජන තෘප්තියත් එක්ක නේද අපේ හැමෝටම මේ සියල්ල නැති කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මම ඊළඟට මහාචාර්යතුමිය වෙත යොමු වෙන්න කැමති. මහාචාර්යතුමියනි මේ දැන් අපේ හැමෝටම ඉතා මනාව පැහැදිලි කරන්නේ මේ ආක්‍රමණ තිබුණා ඒ වගේම විවිධ ආගම්වල තිබුණු බලපෑම් තිබුණා විශේෂයෙන්ම බිරින්දෑවරු හින්දු වෙච්ච නිසා ඔවුන්ට ලැබුණු ඔවුන්ගේ ධර්මය අදහන්නට ඔවුන්ට ලැබුණු තැන පිළිබඳවත් සහ ඒවාගේ අනුග්‍රහයෙන් මහජනතාවත් ඒ ආගම අදහන්න පෙළඹුණයි කියන කාරණේ පිළිබඳව හාමුදුරු පැහැදිලි කරන්නේ. එතකොට මේ ආක්‍රමණ තුලින් සහ මේ වගේ ඇදහිම් තුලින් යහපතක් සාහිත්‍යයට සිදු වුණාද? එහෙම නැත්නම් වැඩිපුර යෙදුනේ අයහපතක්ද කියන කාරණේ මම කැමතියි මේ සමබරව ඔබතුමියකින් දැනගන්න. ඔව් ඇත්තටම යහපතක් සහ යහපතේ කියන්නේ අතර බලපෑමක් වුණාද කියන එක පිළිබඳව කතා කරනකොට අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට අපේ සාහිත්‍ය ගොඩ නැගුණේ බුදුදහම පදනම් කරගෙන. ඒක නිසා ඍජු ලෙසම අර අපි කිව්වා අපේ ස්වාමීන් වහන්සේ කිව්වා රාජ්‍ය පාලකයා බුදුදහම ඇදහිය යුතුයි බුද්ධ ආගමිකයෙක් බෞද්ධ ආගමිකයෙක් විය යුතුයි කියන එක තමයි මූලික අයිතිවාසිකම හිමි වෙන්නට මුල් වුණේ. එතකොට ඒ අපි කියවනේ මහනුවර යුගයේ වෙනකොට සීතාවක මහනුවරේ වෙනකොට රාජ්‍යත්වයේ පිරිහෙනමයි කියලා. පිරිහෙනවා කියලා කිව්වේ විවිධ අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ Hindu බලපෑම ඒ වගේම දකුණු ඉන්දියානු බලපෑම පදනම් කරගෙන මේ පළවෙනි විමල ධර්ම සූරි රාජුගේ පටන්ම විවිධ ආගමික මතිමතාන්තර සහිත බහුවිධ මතිමතාන්තර සහිත පාලකයන් තමයි බිහි වෙන්නේ. ඒතකොට මේ බලපෑම ඍජු ලෙසම සාහිත්‍ය කෙරෙහි බලපානවා. සාහිත්‍ය කියලා කියන්නේ දැන් රටක සමෘද්ධිමත් රටක් පවතින අවධියක මිනිසුන්ගේ මනස යහපත් සුවපත් අවධියක තමයි සාහිත්‍ය බිහි වෙන්නේ. ඒ නිසා මේ ඍජු ලෙසම සාහිත්‍යයට බලපෑමක් එල්ල වෙනවා මේ ආක්‍රමණ මත. අපි අර සඳහන් කරපු පෙදෙම් බුදු සිරිතට අනුගත වෙමින් උසස් සාහිත්‍ය නිර්මාණ බිහි වෙන එක ඇන හිටිනවා හිම පිටින්. ඒ වෙනුවට ජන සම්මත සාහිත්‍යයක් බුදුදහමම මුල් කරගත්ත. මොකද අපි දන්නවා මේ විවිධ අන්‍යාගමික පාලකයන්ගේ බලපෑම විශේෂයෙන්ම පෘතුගීසි, ලන්දේසි, ඒ වගේම හින්දු පාලකයන්ගේ බලපෑම ඒ අයගේ මතාන්තර නිසා අපේ සාහිත්‍ය අර මුලින් සඳහන් කළ ආකාරයට අපේ බුදුදහමත් යම්කිසි ප්‍රමාණයකට ජන සම්මත එහෙම නැත්නම් ජනප්‍රිය බුදුදහම කියලාත් ඇත්තට මේක හඳුන්වනවා. ඇතැම් උදවිය ජනප්‍රිය කියලා කිව්වා. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර එක එක විවිධ ඇදහිලි ක්‍රම එක්වෙමින් ඒ කියන්නේ දැන් බෝධි පූජා පවත්වන්න බුදුහාමුදුරුවෝ බෝධි පූජා පැවැත්වුවේ ඇත්තටම බෝධීන් වහන්සේට සතියක් තිස්සේ ලෝචන පූජාව
කරමින් අනුග්‍රහය දැක්වුවා. තමන්ට අනුග්‍රහය කිරීම පිළිබඳ පූජා පැවැත්තුවා. නමුත් මේ බුදුහාමුදුරුවෝ බුදු පිළිම වහන්සේලාටවත් වදින්න කියලා මං හිතන්නේ ඍජු ලෙසම එහෙම ලොකු බලපෑමක් කරලා නේ. මොකද අපේ බුදුදහම දර්ශනයක්නේ. ඒක නිසා බෞද්ධ දර්ශනය. නමුත් ඒක කළ යුතුයි අපිට බුදු පිළිම වහන්සේලා තමයි වස්තුවක් කොට පෙනෙන්නේ. ඒකෙන් බැහැර වෙන්න කියලා කියනවා නෙමෙයි. කොහොම වුණත් මේ බෞද්ධ දර්ශනය තුල තිබුණ අර ආධ්‍යාත්මික චින්තනය ගොඩනගා ගන්නට පහසු වෙන සම්භාවි සාහිත්‍ය ගොඩ නැගීම ඇන හිටිනවා මේ මහනුවර මාතර යුගවලදී. ඒ වෙනුවට අර ජනසම්මත ජනතාව සඳහාම මේ ලියවුණු මේ සරල බුදුදහම පදනම් කරගත්ත සරල සාහිත්‍යයක් බිහි වෙනවා. ඒ සඳහා බලපාන කාරණා කියන්නේ එතකොට සාහිත්‍යයට බලපෑමක් වුණා කියලා පේනවා. ඒ වගේම තමයි ක්‍රිස්තියානි සංස්කෘතියේ ආభాසය නිසා මේ හටන් කාව්‍ය කියන දැන් කුස්තන්තීනු හටන කියන කුස්තන්තීනු හටන මගින් සාකච්ඡාවට භාජනය වෙන්නේ කුස්තන්තීනුදා කියන මේ පුද්ගලයාව වර්ණනා කිරීම. එතනදී ඇත්තටම දැන් අපි පෙදෙම් බුදු සිරිත කියන එකේදී බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට ආශිර්වාද ලබා ගනිමින්නේ වඳිමින්නේ නිර්මාණකරණයට ප්‍රවේශ වෙන්නේ. නමුත් මේ කුස්තන්තීනු හටනේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කතෝලික ආගමේ එන පීතෘ වන්දනය. ඒ කියන්නේ ඒ මූලික කාරණා මුල් කරගනිමින් ඒ ආගමේ එන දෙවියන් වහන්සේ වඳිමින් තමයි කාව්‍යකරණයට ප්‍රවේශ වෙන්නේ. ඒ වගේ හටන් කාව්‍ය ඉංග්‍රීසි හටන, ලන්දේසි හටන වගේ හටන් කාව්‍ය බිහි වෙනවා මේ යුගයේ. එතකොට මේ වගේ තිබුණේ අර බුදුදහමෙන් ලැබුණ ජීවය මිනිසුන්ට නොලැබී ගිහිල්ලා ඒ වෙනුවට අර කතෝලික වගේ ආගම් වලින් හින්දු ආගමේ බලපෑම ඒ තරම්ම ලැබෙන්නේ නැහැ ඇත්තටම. මොකද හින්දු ආගමත් එක්ක අපේ බෞද්ධ ආගම හොඳට ගියා. මේ ගැටලු මතුවුනේ නැහැ. අපි දන්නවා විහාරස්ථානවල දේව පිළිම නිර්මාණය වුණා නේද? මහනුවර යුගයටත් පෙර සිටම අපි ඒක හඳුනාගෙන තිබෙනවා. එතකොට මේ මහනුවර මාතර සමය වෙනකොට සාහිත්‍ය කෙරෙහි ඍජු ලෙසම මේ කියන්නේ බලපෑමක් එල්ල වුණා. ඒ කියන්නේ යහපත් නෙමෙයි අයහපත් බලපෑමක් එල්ල වුණා. මොකද මේ පුද්ගලයන් අපේ සාහිත්‍ය අපේ බෞද්ධ සාහිත්‍ය වෙනම යනකොට අර වගේ සාහිත්‍යයක් හටන්නේ ඒ කාලේ තිබුණේ මිනිසුන් තුළ තිබුණ නැහැ මේ බොහොම ප්‍රියජනක සිතිවිලි පහළ වෙන්න අවකාශයක් තිබුණේ නැහැ. ගොඩාක් නිර්මාණය වෙලා තිබුණ සටන්. දැන් අපේ කෝට්ටේ යුගයේ අගභාගයේ ඉඳලම අපේ දේශීය පාලකයන් අතරත් සටන් ඇති වෙනවා. ඒ වගේම පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ඒක වැඩි වෙනවා. ලන්දේසීන්ගේ ආගමනයත් එක්ක අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පෘතුගීසි ලන්දේසි දෙගොල්ල අතර ඝර්ෂණයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ අතර තව ද්‍රවිඩ පාලකයොත් ඉන්නවා. ඒ අයගේ ආගමික මතාන්තර මේ අයගේ ඔළුවට හිස්සට කාන්දු කිරීමට ප්‍රයත්න දරනවා. එතකොට මේ ආගමික සමාජ සංස්කෘතික ඝෂ්ඨනයක් මේ තියෙන්නේ. ඒ තියෙන වකවානුවක ඍජු උසස් සාහිත්‍යයක් බිහිවීම ඇන හිටිනවා හිම පිටින්ම. ඒකට අපි එතකොට පේනවා අයහපත් බලපෑමක් තමයි එල්ල වෙන්නේ. නමුත් මේ බුදුදහමට ආදරය කරපු ඒ වැළඳගෙන හිටපු යතිවරයන් වහන්සේලා දිවි දෙවැනි කොට මේ ආරක්ෂා කළා ඇතැම් වෙලාවට. සමහරලාට අර ගණින්නාන්සලා වගේ අය බිහි වෙනවා. ඒ අයත් මේ සමහරලාට ගිහි ජීවිතයේ ඉඳගෙන උනත් මේ බෞද්ධ දර්ශනයේ තිබුණු වටිනාකම හඳුනාගෙන මේ මනසට සුවයක් සුවපත් භාවයක් ලැබෙනවයි කියලා තේරුම් අරගෙන මුළුමනින්ම මේකෙන් බැහැර උනේ නෑ. මේ දහමෙන් බැහැර නොවි යම්කිසි ප්‍රමාණයකට සරලත්වයක් අරගෙන මේක සකස් කරගන්නට ප්‍රයත්න දරුවා. හැබැයි අර පෘතුගීසි ලන්දේසි වගේ ආක්‍රමණ පදනම් කරගෙන හින්දු ආගමේ බලකපෑම පදනම් කරගෙන භාෂාත්මක වශයෙන් විශේෂයෙන්ම පෘතුගීසි භාෂාව, ඒ වගේම ලන්දේසි භාෂාව, ඒ වගේම ද්‍රවිඩ භාෂාව වගේ භාෂා ලක්ෂණ, ඒ වගේම ඒ අයගේ සංස්කෘතියේ ලක්ෂණ. උදාහරණයක් විදිහට අපි අපේ සරණාංකර සංඝරාජ හාමුදුරුවෝ වසර 300ක් අපේ රටට බුදුදහමට තිබුණු තැන නැති වෙලා ගිය කාරණාව නැවත ස්ථාපිත කරනවා. ඒ ස්ථාපිත කරන්නේ සාහිත්‍ය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, සාහිත්‍යය හොඳටම නිර්මාණය කරන්න ප්‍රයත්න දරනවා. ඒ අතර ආගමික වශයෙන් දැන් ඔය විහෙර විහාරස්ථානවල දැන් මහනුවර යුගයේ චිත්‍ර කලාව අරගෙන බැලුවොත් අපිට පේනවා ඒ චිත්‍ර කලාව තුල අපිට පේනවා මේ විශාල මේ පිබිදීමක් ඇති කරනවා නේ. සාහිත්‍ය කලා සාහිත්‍ය තරන්නේ වෙනත් කලාංගත් පෝෂණය කරන්නට එය රුකුලක් වෙනවා. හැබැයි බලපෑම ලැබෙනවා. දැන් අපි දන්නවා දෙගල් දොරුව විහාරස්ථානයේ තියෙන ඇතැම් සිතුවම් වල මාරයාට බයිනෙත්තුවක් අතර දීලා තියෙනවා.
මාරයාට. එතකොට අර බලපෑම තමයි ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි කලිසම් කෝට් ඇඳගත්තු ආරක්ෂක නිලධාරීන්, ඒ කියන්නේ පෘතුගීසි සෙබළු මේ සිතුවම් තුල ඉන්නවා. ඒකින් බලකින්ද බැරි වෙලා තියෙනවා. බලපෑමක් එල්ල වෙලා තියෙනවා කියන එක හොඳටම පේනවා. සාහිත්‍ය සම්බන්ධයෙන්ත් ওই කාරණාව ඒ ආකාරයෙන්ම වෙන. හැබැයි භාෂාව පෝෂණය වෙනකොට අර සංස්කෘතික සම්මිශ්‍රණය කියන එක ඒක ලැබුණා මිනිස්සුන්ට. සමහරලාට හොඳ පැත්ත වගේම නරක පැත්ත ලැබුණා. මේ මිශ්‍ර වෙලා කටයුතු කරන්න හැකියාව ලැබුණා. දැන් අපි ගස්ඨනය ලොකුවට තිබුණේ නැහැ පොදු ජනතාව අතර. පාලකයන් අතර තමයි ලොකු ගස්ඨනයක් තිබුණේ. දැන් හින්දු අය එක්ක බලනකොට අපිට එදා මෙදා තුර අනුරාධපුර යුගයේ සිටම මේ සමගි සමාදානයෙන් කටයුතු කරන්න ලැබුණා. බලපෑම් එල්ල වෙනවා, සාහිත්‍යයටත් වෙනවා. මේ ආකාරයට යහපත් උනානම් උනේ තාම ශේෂයක් පමණයි. වැඩිපුරම ලැබුණේ අයහපත් බලපෑමක් කියන එක තමයි කියන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් මහාචාර්යතුම කිව්වා වගේ අර ආభాෂයන් පිළිබඳව කියනකොට අපේ හැමෝටම මේ ඒ වගේ ශාන්ති කර්ම වලත් අපිට අර වඩික පටුන කියන චරිතය දකින්න ලැබෙනවා. ඒ කියන්නේ හින්දු ආభాෂයත් ඒ විදිහට තියෙනවා. ඒ වගේම ඔබතුමීගෙන් දැනගන්න කැමති දැන් සෙත් කවි වස් කවි පිළිබඳව මහනුවර යුගයට එනකොට බොහෝ සෙයින් කතා කරනවා සෙත් කවි සහ වස් කවි ගැන. ඒකට හේතුව සමහර විට වස් කවි මං හිතන්නේ පරිංගීන්ට විරුද්ධවත් වස් කවි රචනා වෙන්නට ඇති. හැබැයි වර්තමානයේත් මේ සෙත් කවි වලට වස් කවි වලට පුදුමාකාර තැනක් ලැබෙනවා. අපි මං හිතනවා මේ නරඹන උදවියට ශ්‍රවණය කරන උදවියට මේ සෙත් කවි වස් කවි පිළිබඳව යමක් සඳහන් කරොත් හොඳයි කියලා. ඔව් ඇත්තට මේ සෙත් කවි කියන එක අපිට බුදුදහමෙන් ලැබෙන ආශිර්වාදය තමයි සෙත් කවිය තුල තිබුණේ. වස් කවිය තුල තිබුණේ අර මේ එයාට මේ වෛර කිරීමක් එක්තරා ආකාරයකට සාප කිරීමක් වගේ. ඒ වස් කවිය තුල මට පේනවා, මම හිතනවා, මම නිවැරදිද දන්නේ නැහැ, ඔය හින්දු ආభాසයේ හින්දු ආගමේ ආభాසය. මොකද දෙවියන් ලවා මෙයාට අයහපත් කරවීම තමයි වස් කවියේ අරමුණ උනේ. හැබැයි සෙත් කවියෙන් බුදුන් වහන්සේගෙන් අපේ බුදුහාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගත්තා කියලායි මට පේන්නේ. එතකොට අර දෙවියන් තුල තිබුණ අර බීතිය, මොකද දේවෑදහිල්ල කියලා කියන්නේ බයමුසු භක්තියනේ. එතකොට ඒ බයමුසු භක්තිය පාවිච්චි කළා නරකට. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මෛත්‍රියෙන් සියල්ල කළේ. ඒ මෛත්‍රිය තුල ආශිර්වාදය කළා. අදටත් ඕක තමයි තියෙන්නේ සෙත් කවිය සහ වස් කවිය තුල. අදත් මිනිස්සු තරහ ගියාම වස් කවියක් කියනවා. ඒකෙන් වෙනවද කියලා කියන්න බෑ. කොහොමත් අර ඝන පිහිටවීම මත සිද්ධ වෙනවයි කියලා විශ්වාසයක් තියෙනවා. අපි දැන් ඒ තරම් ඇතරම පිළිගැනීමක් ශාස්ත්‍රීය ලෝකයේ තුල නැහැ. නමුත් අර සරලව ජීවත් වෙන අපේ ගැමි ජනතාව තුළ ওই පිළිබඳව භීතියක් තියෙන බව අපිට පේනවා කරුණු විමසා බලනකොට. කොහොමත් සෙත් කවියෙන් ශාන්තියක් ලැබෙන්නේ අර බුදුදහම මත පදනම් වෙලා බුදුන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම කියන කාරණාව මුල් කොටගෙන. මට ඔබතුමී කියනකොට මතක් වෙන කාරණා තමයි අර අපේ රැපියල් තෙන්නකෝන් කිවිදු ලියනවා මේ කුකුලෙවිල්ල කියලා. ඉතින් වටිනා කාව්‍යයක්. මේ අදටත් ඒකේ සමහර වචන ඇහෙනකොට මේ ඇඟට හරි බයක් දැනෙනවා. ඒක තමයි සාහිත්‍ය තුලින් ඒ වගේ නිර්මාණ බිහි වුණා. ඇත්තටම තමන් මගේ කුකුලා නැසූ එක ඒ කියන්නේ මේ ඒ වගේ ඒකට පේනවා ජනප්‍රියත්වයේ මෙතන තිබුණේ. සාහිත්‍යයටත් ඒක මේ ආදේශ කරගත්තා කියන කාරණාව. වස් කවිය සෙත් කවිය. මොකද ඔය විදේශිකයන්ටත් වස් කවි කියලා තියෙනවා. වස් කවියට වඩා විදේශිකයන්ට කියලා තියෙන සෙත් කවි. සෙත් කවි කියවිලා තියෙනවා. දැන් ඔය ජෝන් ඩොයිලි වගේ පාලකයන්ට ගජමන් වගේ කිමිදියන් සෙත් කවිනේ කිව්වේ. සෙත් ප්‍රාර්ථනා කළේ. ප්‍රශස්ති ගායනා කළේ. ප්‍රශස්ති සාහිත්‍යය තමයි එතන ඇත්තටම තියෙන්නේ. ප්‍රශස්තිය තමයි පසු කාලින ඒ පදනමෙන් ගොඩනැගිලා වර්තමානයේ දක්වා මේ සෙත් කවි. දැන් ප්‍රශස්තිය කියලා කිව්වේ නම් රජවරුන් වර්ණනා කිරීම සඳහානේ ගොඩක් ලියුනේ. නමුත් අතනදී දෙවිවරුන් වර්ණනා කරලත් සෙත ප්‍රාර්ථනා කරපු තැන් තියෙනවා. ඉතාම වටිනා කියන වැඩසටහනක අවසානයේ ඉතාම වටිනා කියන කරුණාකාරණ රසක් අපිට අද දවසේ දැන කියා ගන්නට ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මේ පරිශ්‍රය පිළිබඳව සඳහනක් කළ යුතුමයි අපේ හාමුදුරනේ. සරසවි පොත්මැදුර නුගේගොඩ අපිට ඉතාම ආශිර්වාදාත්මක වටපිටාවක් සකස් කරලා දුන්නා අපේ සරසවි ආයතනයේ උදවිය. නම් සිහිපත් කරනවා නම් විශේෂයෙන්ම සභාපතිතුමන් HD ප්‍රේමසිරි මැතිතුමා ඉතාම හොඳ බෞද්ධයෙක්, නිරන්තරයෙන් මේ වසර 14 පුරාවටම බෞද්ධ මාධ්‍ය ජාලයත් එක්ක වැඩසටහන් රාශියක් කරපු ඉතාම පින්වන්ත මහත්මයෙක්. ඒ වගේම PBK ඩයස් මහත්මිය
චන්දු සුභාෂණ හපුතන්ත්‍රී මහත්මා, චන්ද්‍රී සුලෝචන හපුතන්ත්‍රී මහත්මිය යන මේ අධ්‍යක්ෂක මණ්ඩලය උදවියත් මේ වැඩසටහනට අපට ශක්තියක් ලබා දුන්නා. අපි හමුදුරනේ මේ කතිකාව අපි ලබන සතියේ නැවත වතාවක් දිගුවකට අරන් යනවා මේ ජනකවිය ආශ්‍රිතව මේක තවත් ඉතා පුළුල්ව කතා කරන්නට. ඉතින් අද දවසේ මේ වැඩසටහනට ඉතාම වමනාවෙන් අපිට ආශිර්වාදයක් සපයමින් වැඩම කරවා ගන්නට යෙදුණු පැලවත්ත මයුරපාද මහ පිරිවෙන්වාසී රාජකීය පණ්ඩිත රත්මලානේ රතනසිරි ස්වාමීන් වහන්සේට අපේ නමස්කාරක ස්තුතිය. උන්වහන්සේ කරගෙන යන ලබන සමාජීය ශාසනික ශාස්ත්‍රීය කර්තව්‍යයන් තවත් চিරාත් කාලයක් කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය වරම් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගිය සතියේ වගේම මේ වැඩසටහනේ දිගුව පිළිබඳව තවත් තාම පුළුල් ඔබ දැනුවත් කරන්නට මෙහි සැපමිනි කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය වන අපේ ආදරණීය කුසුම් හේරත් මහාචාර්යතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමියත් කරගෙන යන ලබන ශාස්ත්‍රීය කර්තව්‍යයන් ආගමික කර්තව්‍යයන් තව চিරාත් කාලයක් ගෙන් කරගෙන යන්නට තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ වැඩසටහන නිරූප සුපින්නත් ඔබත් ඒ වගේම මේ වැඩසටහනේ පසුපස සිට ඔබට මේ වැඩසටහන නිෂ්පාදනය කර දෙන්නට මහන්සි වෙන සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ වැඩසටහන නිමා කරන්නේ අපේ ආදරණීය සොයුරු සුරජ් චාමර ජයසිංහ සොයුරාගේ අපූර්ව ජනගී නිර්මාණයක් සමගින් සුපින්නත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කෝරලේ අරන් ආමිය ගම මැදට පීරලා තිබුණු වරලස පිට මැදට කිරලා බලති සතුරු ඇවිත් විටින් විට කෝරලේ ලැබුණේ හොඳ තරුණ වයසට. පෙර කාලේ කරපු අකුසල් පල දීලා මෙම කාලේ විඳිති දුක් පැල වලට වෙලා රජ කාලේ පටඟ පුරුදුයි පැල් රැකලා අපිරාලේ